2017 සරල අනුවර්තී චරිතයේ ගැටලුව. හරි. කාණ කියව ගන්න මොන කට්ටිය ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා නැති කට්ටිය පොත් වලින් අරන් බලා ගන්න. මෙහෙමයි වැඩේ වෙන්නේ. දීලා තියෙන ගාන මේ විදියට ස්වභාවික දිග සිම්පල් A හා ප්‍රත්‍යස්ථ මාපාංකයේ MGO සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක් කෙළවරක් සුමට තිරස් කිබීමකට 3A උසින් ඉහළින් වූ O අචල ලක්ෂයකට ඇඳා ඇත. ඇති අතර අනෙක් කෙළවර ස්කන්ධයේ සිම්පල් M වූ අංශයකට ඇඳා ඇත. හරි. ඔයගේ ගැටලුවක්. හිතනවා දැන් සරල ඡන්දේ ගාන ගත්තා ඔය ගාන ගත්තා වෙන දිගයි. ටිකක් ලොකු වැඩි ගාන. උඩ ඉඳන් කියවගෙන ඇති පල්ලෙහාට පල්ලෙහාට ඇති උඩ තියෙන ටික අමතක වෙලා තියෙන පුළුවන්. ඒ නිසා නිකන් ගාන ගන්න ගමන් අදාළ ගත්ත ටික ලකුණු කරලා රූප සරණ පොඩ්ඩක් ඇඳ ගන්න. කොහොමද තන්තුව තියෙන්නේ? තන්තුවේ දිග මොකක්ද? ප්‍රත්‍යස්ථ මාපාංකය මොකක්ද? තන්තුව කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ? ඔය කියන කරුණු ටික අදාළ රූප සරණ ටික ඇඳගෙන කියන පළවෙනි රූප සරණ ඇඳ ගන්න. ගානට අදාළව. හරි. මාත් ඒ විදිහට කරගෙන යන්නම්. මේකේ තියෙනවා ස්වභාවික දිග සිම්පල් A සහ ප්‍රත්‍යස්ථ මාපාංකයේ MG වෙච්ච සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක් කෙළවරක් සුමට තිරස් කෙබීමකට 3A උසින් වූ O ලක්ෂයකට ඇඳා ඇති අතර අනෙක් කෙළවර ස්කන්ධයේ සිම්පල් M වූ අංශුවකට ඇඳා ඇත. අංශුව Oට අසලින් තබා මූල GA වේගයෙන් සිරස්ව පහට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. මොකක්ද කියන්නේ? මේ විදිහට ස්වභාවික දිග සිම්පල් A වෙච්ච ස්වභාවික දිග සිම්පල් A වෙච්ච තන්තුවකට අංශුවක් ගැට ගහලා සිම්පල් MG බාර තියෙන අංශුවක් ගැට ගහලා එයාව මූල GA ප්‍රවේගයෙන් මෙන්න මේ කියන O ලක්ෂයෙන් මූල GA කියන ප්‍රවේගයෙන් පල්ලෙහාට ප්‍රක්ෂේපණය කරනවලු. මූල GA කියන ප්‍රවේගයෙන් පල්ලෙහාට ප්‍රක්ෂේපණය කරනවලු. අතන මොකද්ද වෙන්නේ කියලා වුණා. ඇත්තට මේ චලිතේ මොකද්ද වෙන්නේ? අවිතර ප්‍රවේගයක් දුන්න නිසා තන්තුව ස්වභාවික දිගට එනකම් සිද්ධ වෙන්නේ ගුරුත්වයටතේ සිරස් චලිතයක්. මොකද තන්තුව එයාගේ ස්වභාවික දිගට එනකම් අංශුව මත තන්තුව විසින් බලයක් ඇති කරන්නේ නැහැ. හරි. ඒ නිසා තන්තුවෙන් කිසිම බලපෑමක් අංශුව මත ඇති වෙන්නේ නැති නිසා අර ප්‍රවේගය නිසා ආරම්භක ප්‍රවේගයේ මූල GA වෙච්ච අංශුවක් ගුරුත්වයටතේ චලනය වෙනවා වගේ තමයි ස්වභාවික පිහිටුමට. ඒ කියන්නේ ඕවන ඉඳන් සිම්පල් A දුරක් පල්ලෙහාට එනකම් එයා චලනය වෙන්නේ. හරි. එතනින් පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න ඔය කියන ප්‍රවේගය නිසා උඩින්නම් ප්‍රවේගයෙන් චලනය වෙලා ඒ ලක්ෂ්‍ය පල්ලෙහාට වැටුණාට පස්සේ එයාට ප්‍රවේගයක් තියෙනවනේ. ඔන්න ඔය කියන ප්‍රවේගය නිසා අංශුව තන්තුවත් එක්ක පල්ලෙහාට ඇදීගෙන යනවා. ඇයි ඇදීගෙන යන්නේ? මේ දීලා තියෙන ප්‍රත්‍යස්ථ තන්තුවක් ඇදෙන්න පුළුවන් එක්කෙනෙක්. ওই ප්‍රවේගය නිසා ඇදීගෙන පල්ලෙහාට යනවා. අන්න ඇදීගෙන යද්දි මොකද්ද ඇති වෙන්නේ? සරල අනුවර්තීය චලිතයක්. හරි. සරල අනුවර්තීය චලිතයක්. ගාන තේරුම් ගන්න, චලිතේ තේරුම් ගන්න, චලිතේ තියෙන කොටස් මොනවද කියලා තේරුම් ගන්න, මොන જાතියේ චලිත තියෙන්නේ කියලා අවබෝධ කරගන්න. හරි. තන්තුවේ දිග x යන්න a විශාලයි හෝ සමානයි x කුඩායි හෝ තුනයි a සඳහා සමීකරණයේ සපුරාලන බව මෙම සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රය පෙන්වනවා. මේ සරල චලිතයේ කේන්ද්‍රය හරි. මේ වගේ ප්‍රවේගයකින් මෙයා චලනය කරනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඊළඟට අපිට කියන්නේ සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න කියලා. කොහොමද ව්‍යුත්පන්න කරන්නේ? අර කලින් කියපු කතන්දරෙම තමයි සරල අනුවර්තීය චලිතයට අදාළ සාධාරණ පිහිටුවකට. සාධාරණ පිහිටුවක් කියන්නේ සරල අනුවර්තීය චලිතයේ ඕනෑම තැනකට ගැලපෙන එකක්. ඒ කියන්නේ තන්තුව ඇදිලා තියෙන්න ඕන. තන්තුව ඇදිලා තියෙන මොහොතකට අදාළ රූප සටහන අදින්න. මෙන්න ඇඳා. මෙන්න ඉන්නවා අංශුව. එයා මත තියෙන බල ටික ලකුණු කරන්න. එයා මත තියෙන බල ටික ලකුණු කරන්න. පල්ලෙහාට තියෙනවා mg. මේ ලකුණු කරන බල සියල්ලම අංශුව මත තියෙන බල. උඩට තියෙනවා t. මේ t කියන්නේ කවුද? මේ තන්තුව මත බලයක් නෙමෙයි t කියන්නේ. අංශුව විසින් තන්තුව පල්ලෙහාට අදිනවා. මේ t කියන්නේ තන්තුව විසින් අංශුව උඩට අදින බලය. හරි t. මං හිතනවා මේක O. මේ හරියට එද්දී ස්වභාවික දිග ඉවරයි. ඒ කියලා හිතන්න ස්වභාවික දිග සිම්පල් A දුරක් පල්ලෙයි. ඊළඟට ඔය x කියන එක්කෙනා මයින්න කියලා තියෙන්නේ. නැත්නම් x කියන එක්කෙනා කියලා ගන්න කියලා තියෙන්නේ. තන්තුවේ දිග. සාමාන්‍ය අපි පුරුද්දට මෙන්න මේ x කියන එක්කෙනා මයින්නේ මෙන්න මේ ස්වභාවික පිළිතුමෙන්. ඇයි එහෙම මයින්නේ? එහෙම මැන්නාම ඔය x කියන එක්කෙනාම තමයි තන්තුවේ විතතියක් වෙන්නේ. හැබැයි මේකෙදි x කියන එක්කෙනා මයින්න කියලා තියෙන්නේ. නැත්නම් x කියන්නේ තන්තුවේ දිග කියලායි අපිට දීලා තියෙන්නේ. තන්තුවේ දිග නම් x කියන්නේ මෙන්න මෙතන ඉඳන් තමයි x කියන එක්කෙනා මැනිය යුත්තේ. x කියන එක්කෙනා මැනිය යුත්තේ ඔතන ඉඳන්. එහෙනම් මෙතන විස්ථාපනයේ x නම් මෙතනට එද්දී අංශයේ ත්වරණය x ඩබල් ඩොට් වෙන්න ඕන. අංශයේ ත්වරණය x ඩබල් ඩොට් වෙන්න ඕන. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? අංශුවට f සමානයි මේ දාන්න. අංශුවට f සමානයි මේ. අංශුවට පල්ලෙහාට f සමානයි මේ දානවා.
අංශුවට පල්හැට F සමානයි මේ. මොනවාද තියෙන බල පල්හැට තියෙන අපිට mg උඩට තියෙනවා ඍණ t සමානයි mx ඩබල් ඩොට් mg ඍණ t t කියන්නේ ප්‍රත්‍යස්තන්තුවේ ආතතිය උග්ගේ නියමෙන් ගන්න පුළුවන් ලැම්ඩා e බෙදීම l ලැම්ඩා කියන්නේ mg කියලා අපිට දීලා තියෙනවා e කියන්නේ විතතිය දැන් විතතිය කියන එක හරියට ගන්න ඕන විතතිය කියන්නේ x නෙවෙයි මෙතන නම් මෙතනට තියෙන දිග x විතතිය කියන්නේ ඇතුළු දිග ඇදිලා තියෙන මේ ටික විතරයි එහෙනම් x ගෙන් මම ඒ අඩු කරාමයි විතතිය කියන එක නෑනේ ඊටම වැදගත් විතතිය පරිස්සමට දාන්න ඕන x ඍණ a තමයි විතතිය කියන්නේ බෙදීම ස්වභාවික දිග සිම්පල් a සමානයි mx ඩබල් ඩොට් m කපන්න g ඍණ g බෙදීම a x ඍණ a සමානයි x ඩබල් ඩොට් සමීකරණේ දීලා තියෙන විදිහට තියන්න x ගේ ඉස්සරහා තියෙන කට්ටිය එලට අදින්න ඍණ g බෙදීම a කියන එක කියලා එලට ගත්තොත් x ඍණ a මෙතනින් මට සෙට් වෙනවා ඍණ a කියලා කියන්නේ සමානයි x ඩබල් ඩොට් ඍණ g බෙදීම a x ඍණ 2a සමානයි x ඩබල් ඩොට් මෙන්න අපිට දීලා තියෙන සමීකරණය. ඔන්න සමීකරණය. හරි. මෙයා අනිත් පැත්තට ගන්න. x ඩබල් ඩොට් තමයි g බෙදීම a x ඍණ 2a සමානයි බිඳුවයි. මේක වට ගන්න පුළුවන් g බෙදීම a ගේ වර්ගමූලයේ වර්ගය x ඍණ 2a සමානයි බිඳුවයි කියලා. හරි. මේ හැඩරුව දැක්ක ගමන් මතක් වෙන්න ඕන මේන්නේ සරල අනුවර්තීය චලිතයක ලාක්ෂණික සමීකරණය. මෙන්න මේ කියන සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය තමයි මේ අපිට දීලා තියෙන්නේ. එහෙනම් කවුද මේක කියන්නේ මූල g බෙදීමේ. හරි. යටින් සාමාන්‍යයෙන් ලියන අපි ගානේදී මේ සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයයි. එම නිසා ඔමේක සමානයි g බෙදීම a ගේ වර්ගමූලය. ඔමේගා කියන්නේ g බෙදීම a ගේ වර්ගමූලය. හරි. අපිට කියනවා ඒකේ ඔමේගා හොයන්නත් කියලා කියනවා. කේන්ද්‍රය හොයන්න කියලා කියනවා. වැදගත් දෙයක් කේන්ද්‍රය. මතක් කරගන්න මම අර කලින් කියපු දේවල්. කේන්ද්‍රයේ ලක්ෂණ මොනවාද කේන්ද්‍රයේ ලක්ෂණ? බල සමතුලිතයි. ප්‍රවේගය උපරිමයි. වැදගත්ම දෙයක් ත්වරණය ශුන්‍යයි. ත්වරණය ශුන්‍යයි. මේක සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය තමයි. මෙයාටම අපි කියනවා සරල අනුවර්තී චලිතයේ ත්වරණ සමීකරණය. ත්වරණය ශුන්‍ය වෙන්න නම් තර්ක කරලා ගන්න. මෙයා බිඳුව වෙන්න ඕන. මෙයා බිඳුව වෙන්න මේ කැලල බිඳුව නම් හරිනේ. මේ කැලල බිඳුව නම් මෙයා බිඳුව වෙනවා. මෙයා බිඳුව නිසා මෙයා බිඳුවට සමානයි. මේ කැලල බිඳුව වෙන්න නම් මෙයා බිඳුව වෙන්නේ නැහනේ. ඔමෙගා කියන එක g බෙදීමේ කියන එක නා බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් මේ කැලල බිඳුව වුණොත් x ඍණ a x ඍණ 2a කියන කැලල බිඳුව වුණොත් තමයි ත්වරණය කියන එක නා බිඳුව වෙන්නේ. එහෙනම් ඔක අපිට ලියන්න පුළුවන් මේ විදිහට කේන්ද්‍රයේ සෙවීම කේන්ද්‍රය මම C කියලා දාන්න. C සෙවීම. පේනවනේ? හරි. මේක ලියන්න පුළුවන් කොහොමද? x ඍණ 2a සමානයි බිඳුව පිට කේන්ද්‍රය පවතී C පවතී. හරිනේ? එහෙනම් x සමානයි 2a පිට තමයි කේන්ද්‍රය කියන එක නා පවතින්නේ. x කියන එක නා 2a පිට තමයි කේන්ද්‍රය කියන එක නා ඉන්නේ. මොකද්ද මේ x සමානයි 2a කියන්නේ? x කියන්නේ කවුද? මෙතන ඉඳන් O ලක්ෂයේ ඉඳන් අංශවල තියෙන විස්ථාපනය. x O ලක්ෂයේ සිට අංශවල තියෙන විස්ථාපනය තමයි x කියන්නේ. ඒතර ඔය කියන x කියන එක නා 2a වෙද්දි තමයි කවුරු ඉන්නේද? මෙන්න මේ කියන සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය ඉන්නේ. හරි සරලයි. ඒ කියන්නේ මෙතන ඉඳන් a දුරක් ආපුවම a ඉන්නවා. මෙතන ඉඳගෙන a දුරක් පල්ලෙහාට වැටුණාට පස්සේ තමයි සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය ඉන්නේ. හරිනේ? ඊළඟට තව ලස්සන වැඩක් කියනවා. ගෙබිම සමග පළමු ගැටුම තෙක් අංශුවේ 15ට චලිතය සඳහා ශක්ති සංසිති මූලධර්මයේ යෙදීමෙන් x කියන එක්කෙනා a සහ මූල 3a අතර තියෙද්දී මෙන්න මේක පෙන්වන්න කියලා. ගෙබිම සමග ගැටුමත් එක්ක ගෙබිම සමග ගැටුමත් එක්ක අපි මොකටද මේක යන්නේ නැහැ. ගෙබිම කියන එක්කෙනා මෙන්න මේ හරිය තියෙනවා. පොළව තියෙනවා මේ හරිය. මෙතන ඉඳන් 3a පල්ලෙහායි. මෙතන ඉඳන් 3a පල්ලෙහායි. හරි 3a පල්ලෙහායි. හරි. දැන් x කියන එක්කෙනා a වලටම සමානයි හෝ විශාලයි සහ 3ට කුඩයි. ඒකේ අදහස මොකක්ද? x කියන එක නම් මේකේ අදහස 3ට වඩා කුඩයි ඊට වඩා සමානයි හෝ විශාලයි. ඕකේ තේරුම තමයි තන්තුව මෙන්න මේ ස්වභාවික පිහිටුම සහ ගෙබීම අතර ඉන්න අවස්ථාවට යාන්ත්‍රික ශක්ති සංසිතේ මූලධර්ම යොදන්න කියලා කියන්නේ. ගෙබීම අතර සහ ස්වභාවික පිහිටුම මෙහා. ඒ කියන්නේ තන්තුව ඇදිලා තියෙන අවස්ථාවකට ශක්ති සංසිතේ මූලධර්ම යොදන්න කියලා කියන්නේ. හරි.
තන්තුව ඇදිලා තියෙන අවස්ථාවකට ශක්ති සංසිද්ධි මූලධර්ම යොදන්න කියලා කියන්නේ. යොදමු. මෙච්චරයි. ශක්ති සංසිද්ධි මූලධර්මයේ යොදන්න නම් අපි දන්නවා අපිට අවස්ථා දෙකක් තියෙන්න ඕන. මොකක්ද අවස්ථා දෙක? ආරම්භක අවස්ථාව සහ මෙන්න මේ ගැටුමට මොහොතකට පෙර නැත්නම් අපි සාධාරණ අවස්ථාවක් ගමු. මෙන්න මේ වගේ අවස්ථාවක්. අපි මේ වගේ ගමු. මෙන්න අපේ ආරම්භක අවස්ථාව අනිත් එක්කෙනා මෙන්න මේ වගේ ඉන්න තැන. හරි. මෙන්න අපේ ස්වභාවික පිහිටුම A කියන එක්කෙනා එයා ඉන්නේ සිම්පල් A දුරක් පල්ලෙහායි. x කියන එක්කෙනා මෙන්න මෙතන ඉඳන් පල්ලෙහාට තියෙන විස්ථාපනය. මෙතන t පල්ලෙහාට මම t ඩෑෂ් කියලා දාන්න ng කියලා තියෙනවා. හරි ඔය ටික ලකුණු කරත් ඔහොම මෙයා තමයි x. එහෙනම් මම මෙතන ප්‍රවේගය x ඩොට් කියලා හිතන්න. මෙතන ප්‍රවේගය x ඩොට් කියලා හිතන්න. පැහැදිලි වෙන්නේ නැති රූප සටහන. මෙන්න ආරම්භක අවස්ථාව මගේ, මෙන්න මගේ ආරම්භක අවස්ථාව, මෙන්න මගේ සාධාරණව ගත්ත අවස්ථාව දෙවෙනි එක. ඒතර මම ශක්ති සංසිද්ධිය දාන්නේ පළවෙනි අවස්ථාව සහ දෙවෙනි අවස්ථාව සලකලා. පළවෙනි අවස්ථාව සහ දෙවෙනි අවස්ථාව සලකලා තමයි යාන්ත්‍රික ශක්ති සංසිද්ධි මූලධර්මයේ යොදන්නේ. හරි. යොදමු. හරි. එන්න. දාමු යාන්ත්‍රික ශක්ති සංසිද්ධියට 1 හා 2 අවස්ථා සලකමින් යාන්ත්‍රික ශක්ති සංසිද්ධි මූලධර්මය යොදමු. හරි. යොදමු බලන්න. දන්නවා. අපි සාමාන්‍ය ශක්ති සංසිද්ධිය ගැන කතා කරද්දී අපි පාවිච්චි කරන්නේ චාලක ශක්තිය සහ විභව ශක්තිය. හැබැයි මේකෙදි තව ශක්තියක් අපි ඉගෙන ගන්නවා. කවුද? ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය. ප්‍රත්‍යස්ථ තන්තුවක් ඇදුනහම ඒ ඇදිනීම නිසා තන්තුව තුල ශක්තියක් ගබඩා වෙනවා. එයාට අපි කියනවා ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය. දන්නේ නැත්නම් මෙන්න මෙයා තමයි ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය වෙන සමීකරණය. සූත්‍රය භාගයයි ලැම්ඩා E වර්ගය බෙදීමෙන් මෙන්න මේ කියන අදහස් තියෙන්නේ අර T වල තියෙන අර්ථම තමයි තියෙන්නේ. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථතා මාපාංකය, E කියන්නේ විතතිය, L කියන්නේ ස්වභාවික දිග. මේ කියන්නේ ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය. තන්තුවක් ඇදුනොත් තමයි ඇදිලා තියෙනවා නම් තමයි ප්‍රත්‍යස්ථතා විභව ශක්තියක් තියෙන්නේ. නැත්නම් එහෙම එකක් නෑ. හරි. හරි. අපි අවස්ථා දෙකේ ශක්ති ටික සම්බන්ධ කරගමු. මෙන්න මේ පළවෙනි අවස්ථාවට දාලා ශක්තිය එනවා මෙයාගේ චාලක ශක්තියක් භාගයයි m g බෙදීම a ගේ මූලයේ වර්ගය. ශක්ති සංසිඳන අපිට විභව ශූන්‍ය මට්ටමක් එපැයි. මම ගන්නවා මෙයා විභව ශූන්‍ය මට්ටම කියලා. මෙයා විභව ශූන්‍ය මට්ටම කියලා ගන්නවා. විභව ශූන්‍ය මට්ටම කියන එකේ තේරුම මොකද? විභව ශක්තිය ශූන්‍ය වෙන මට්ටම. එතන විභව ශක්තිය බිඳුවයි. ඊළඟට අපි දන්නවා විභව ශූන්‍ය මට්ටමට වඩා පල්ලෙහින් නම් වස්තුවක් තියෙන්නේ විභව ශක්තිය ඍණ. ඒ ශක්තියම උදාහරණයක්. උඩ නම් ඉන්නේ ශක්තිය ගබඩා වෙනවා. එහෙනම් විභව ශක්තිය ධන. හරි. එහෙනම් මෙතනට දාලා විභව ශූන්‍ය මට්ටමේ ඉන්න නිසා මෙයාගේ ශක්තිය විභව ශක්තිය බිඳුවයි. ප්‍රවේගයක් තියෙන නිසා චාලක ශක්තියක් තියෙනවා. හැබැයි ප්‍රත්‍යස්ථතා විභව ශක්තියක් නෑ. හේතුව මොකද? තන්තුව ඇදිලා නෑ. හරිනේ. එහෙනම් පළවෙනි අවස්ථාවට දාලා ශක්තිය තියෙන ඔච්චරයි. දෙවෙනි අවස්ථාවට ගත්තොත් මෙයාගේ තියෙනවා චාලක ශක්තියක්. මොකද ප්‍රවේගය x ඩොට්. එහෙනම් භාගයයි m x ඩොට් වල වර්ගය ධන තියෙනවා ප්‍රත්‍යස්ථතා විභව චාලක ශක්තිය ලකුණු කරන්න. චාලක ශක්තිය ඍණ mg විස්ථාපනය කොච්චරද? x ධන මෙයාගේ තියෙනවා ප්‍රත්‍යස්ථතා විභව ශක්තියක්. ඇයි ඒ තන්තුව ඇදිලානේ තියෙන්නේ? ප්‍රත්‍යස්ථතා විභව ශක්තියක් තියෙනවා. ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය භාගයයි ලැම්ඩා කියන්නේ මෙයාගේ ප්‍රත්‍යස්ථතා මාපාංකය mg. විතතිය කවුද? විතතිය ඇදුණු දිග. මෙදිනා මෙතනට x. මේ දිග ස්වභාවික දිග. ඇදිලා තියෙන්නේ මේ දිග. එහෙනම් x ඍණ a මෙයාගේ වර්ගය බෙදන්න ඕන a ගේ. ඔහොම එකක් ඒ ශක්ති සංසිද්ධි මූලධර්ම මේ ඊට පස්සේ. හරි. කපමු m ට m කපමු. m ට m කපමු. මෙතනින් එනවා වර්ග කරාම g බෙදීම a බෙදීම 2 සමානයි x ඩොට් වල වර්ගය බෙදීම 2 ඍණ gx ධන x ඍණ a ගේ වර්ගය බෙදීම 2a. අපිට කවුද හොයන්න කියලා තියෙන්නේ කියලා බැලුවොත් අපිට හොයන්න තියෙන්නේ x ඩොට් වල වර්ගය. මෙයාව ගන්න තියෙන්නේ. මම මෙයාව උක්ත කරගන්නවා. මෙයාව උක්ත කරගත්තොත් මට එනවා දෙකෙන් වැඩි කරන්න. දෙකෙන් වැඩි කරාම x ඩොට් ගේ වර්ගය සමානයි. මෙයා මෙහෙම තියන් අනිත් පැත්තට අනිත් පැත්තට ගෙනියමු. GA දෙකනුත් වැඩි කරාම ඍණ 2gx. අනිත් පැත්තෙන් ඉච්චාම මෙයා ධන 2gx ඍණ x ඍණ a ගේ වර්ගය බෙදීම a. හරිනේ. සුළු කරමු බලන්න. GA ධන 2gx මෙයා වර්ග කරාම අන්තිම උත්තරෙත් එක්ක බලන්න. හරි. අන්තිම උත්තරෙත් එක්ක බලමු. වර්ග කරාම මෙතන එනවා මට x වර්ගයක්.
x වර්ගයක් කියනවා මේ දෙන ගුණ කරාම එනවා ඍණ 2ax කියලා එක්කෙනෙක් තව මට සෙට් වෙනවා මෙතන g එකක් ඉතුරු වෙන්නේ මම g එකම ගාලා g එකක් තියෙනවා මෙතනින් g එකක් ඉතුරු වෙනවා නේ ධන a වර්ගය මම එකක් ඒ සුළු කරමු x ඩොට් ගේ වර්ගය g එකක් මම එළියට ගන්න a උත්තර එක බලමු හරි ධන 2x ඍණ x වර්ගය ධන මෙතනින් ඒකකුත් යටින් තියෙනවා මේක කරමු උත්තර එක බලපුවම උත්තරේ අපිට තියෙනවා g බෙදීම ඒකක් මෙලියට ගන්න මම g බෙදීම ඒකක් මෙලියට ගන්නම් g බෙදීම ඒකක් මෙලියට ගත්තොත් මෙතනින් මට ඉතුරු වෙනවා g බෙදීම ඒකක් නම් a වර්ගය මෙතනින් එනවා 2ax කියලා එක්කෙනෙක් g බෙදීම ඒකක් එළියට ගත්තාම ඍණ x වර්ගය ධන 2ax ඍණ a වර්ගය කියලා එකක් සෙට් වෙයි a වර්ගයයි කැපෙනවා මේ දෙන්න එකතු වෙනවා x ඩොට් ගේ වර්ගය සමානයි g බෙදීම a 4ax ඍණ x වර්ගය කියලා එකක් සෙට් වෙයි 4ax ඍණ x වර්ගය ඔන්න ඔහොම එකක් එනවා මේක බලංගෝ ඒකවල දීලා තියෙන පරාසය තුන අපි මේක ගත්තේ තන්තුව ඇදිලා තියෙන අවස්ථාවකට තන්තුව ඇදිලා තියෙන අවස්ථාවක් කියන්නේ මෙන්න මේ පරාසය තුල x කියන එක කෙනා ඉන්න ඕනේ අනිවාර්යෙන් ඊට වඩා වැඩි වෙන්න ඕන 3i ඊට වඩා කුඩා වෙන්න ඕන 3i ගියොත් එම් ගිහලා ගෙවීමේ වදිනවනේ එතකොට මෙන්න මේ වගේ කෙනෙක් යාන්ත්‍රික ශක්ති සංසිතේ මූලධර්මයේ යොදලා අපිට ගොඩනගා ගන්න පුළුවන් හරිනේ ඊට පස්සේ අපිට කියනවා කැපිටල් x සමානයි සිම්පල් x ට 2i ගනිමින් අවසාන ඊළඟට කියන අපිට කැපිටල් x සමානයි සිම්පල් x ඍණ 2i ගනිමින් අවසාන සමීකරණය ඔන්න ඔය කියන සඳහා එකක් පෙන්නන්න කියලා. හරි. මහලුකු දෙයක් නැහැ. අපි මෙයා විප්පන්න කරානේ. මේකේ අපිට දීලා තියෙන සිම්පල් x වෙනුවට ආදේශ කරන්නලු කැපිටල් x කියන කෙනෙක්. හැබැයි ඒ දෙක අතර සම්බන්ධතාවයක් දීලා තියෙනවා. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. කැපිටල් x කියන කෙනා සමානයිලු x ඍණ 2i ට සිම්පල් x ඍණ 2i ට මේක ආදේශ කරමු මෙයාට මම මෙයා 1 කියලා ගන්න ආයකට අපි ආදේශ කරමු එතන එනවට මේව ගත්තා මේව x කැපිටල් x කියන්නේ සිම්පල් x ඍණ 2i නම් මෙයාම වරක් කාලීක්ෂණ අවකලනය කරොත් මට එනවා කැපිටල් x ඩොට් සමානයි සිම්පල් x ඩොට් 2i කියන නියතයක්නේ නියතයක් මොන විශේෂ අවකලනය කරත් උත්තරේ බිඳුවයි. ඕකේ මට එනවා කැපිටල් x ඩොට් කියන්නේ සිම්පල් x ඩොට් කියලා. එකෙන් ආදේශ කරමු. සිම්පල් x ඩොට් වල වර්ගය වෙනුවට මම දානවා කැපිටල් x ඩොට් වල වර්ගය. ඇයි ඒ දෙක සමානයි? g බෙදීම a 4i a x කියන්නේ කවුද? මෙන්න මෙයා. x කියන එක කෙනා වෙනුවට මම ආදේශ කරනවා. මෙතන මට ගත්ත හැකි x කියන්නේ කවුද? capital X ධන 2i හරිනේ capital X ධන 2i ඍණ මෙන්න මෙයා මම මේකම ගන්නවා x ධන simple 2i එකේ වර්ගය ඔහොම එකක් තියෙනවා හරිනේ ගමු සුළු කරන්න තියෙන්නේ g බෙදීම a 4i a capital X ධන 8i a වර්ගය ඍණ සුළු කරමු capital X වර්ගය මේ දෙන ගුණ කරපුවාම 4i ax එනවා එනවා ඍණ 4i a capital X ඍණ 4i a වර්ගය මොනවද එන්නේ කියලා බලමු g බෙදීම a 4i ax කැපෙනවා 8i a වර්ගය ඍණ 4i a වර්ගය කියන්නේ 4i සිම්පල් a වර්ගය ඍණ කැපිටල් x ගේ වර්ගය මේ කියන්නේ කවුද g බෙදීම a කියන්නේ 2i a කියන එක්කෙනාගේ වර්ගය ඍණ x වර්ගය හරි ඔහොම කියනවා හරිනේ කැපිටල් x ඩොට් ගේ වර්ගය කියන එක්කෙනා ඔය විදිහට අපිට ගන්න පුළුවන් අපිට පෙන්නන්න කියන්නේ ඔය විදිහට කෙනෙක් a වර්ගය ඍණ කැපිටල් x ගේ වර්ගය එහෙනම් මේකෙන් කොහොමද හිතා ගන්න පුළුවන් a කියන්නේ කවුද කියලා කවුද a ඒ කියන්නේ සිම්පල් 2i ඒ කියන්නේ සිම්පල් 2i
ඒ කියන්නේ කවුද? සිම්පල් දෙකයි. මම මේක දෙක කියලා ගන්නවා. දෙකෙන් කැපිටල් A කියන්නේ සිම්පල් දෙකයි. නිකන් සැසඳුවා විතරයි. අරකේ මෙයාවගේ අර කියන කැපිටල් A නමුන් දෙක සමාන වෙන්න ඕන. එච්චරයි. හරි. ඊළඟට යමු. නිර්ණය කොට ඉස්සර වෙයි. හරි. ගෙබිම සමග පළමු ගැටුමට මොහොතකට පෙර අංශුවේ ප්‍රවේගය කුමක්ද? ගෙබිම සමග පළමු ගැටුමට මොහොතකට පෙර අංශුවේ ප්‍රවේගය කොපමණද? හරි. අංශුවේ ප්‍රවේගයට සමීකරණයක් තමයි අපි මේ ගොඩනගලා තියෙන්නේ. අංශුවේ ප්‍රවේගයට සමීකරණයක් තමයි අපි මේ ගොඩනගලා තියෙන්නේ. හරි. x ඩොට් වල වර්ගය කියන එක කෙනාට ප්‍රවේගයට සමීකරණයක් තමයි අපි මේ ගොඩනගලා තියෙන්නේ. හරි. ඒතර ප්‍රවේගය කියන එක කෙනා මෙයාගෙන් ගන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ හිතන්න ඕන. මේකනේ අපි රූපේ අපි කොහොමද මේක තිබ්බේ කියලා හිතුවා. මෙන්න මෙතන තමයි O ලක්ෂය. මෙතනින් කිලින්ම 3a දුරක් පල්ලෙහාට ආපුවම අපේ ගෙබිම කියන එක කෙනා හිටියා. මෙතනින් අංශුව මූල GA ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරා පල්ලෙහාට. ඔහොම ඇවිල්ලා මෙන්න මෙතනදී තමයි ගෙබිමත් එක්ක ගැටෙන්නේ. ඒතර මේ දුර කොච්චරද? 3a. මෙතනදී තමයි ගෙබිමත් එක්ක ගැටෙන්නේ. ඔතනදී තමයි ගෙබිමත් එක්ක ගැටෙන්නේ. හරි. ඕක තේරුම් ගන්න. එතන අපි x කියන එක කෙනා මැල්ලලා තියෙන්නේ මෙන්න මෙතන ඉඳන්නේ. x කියන එක කෙනා මැන්නේ මෙන්න මේ කියන O ලක්ෂයේ ඉඳන්. මේක O වලින් ඉඳන් තමයි x කියන එක කෙනා මැල්ලලා තියෙන්නේ. ප්‍රවේගය කියන එක කෙනා ඉන්නේ කැපිටල් x ඇසුරෙන් අපි අන්තිම ව්‍යුත්පන්න කරපු සමීකරණේ ප්‍රවේගය කියන එක කෙනා ඉන්නවා කැපිටල් x ඇසුරෙන්. හැබැයි අපි දන්නවා කැපිටල් x කියන්නේ සිම්පල් x ඍණ 2යි. සිම්පල් x ඍණ 2යි. මම මෙතන ඕනේ මෙතන මම d කියන වගේ දාගන්නම්කෝ. d ලක්ෂයේදී තමයි කවුරු ඉන්නේද? ගෙබිම ඉන්නේ. එහෙනම් d හිදී ඔයාලට තේරෙන්න ඕන සිම්පල් x කියන එක කෙනා සමානයි 3a ට. සිම්පල් x කියන එක කෙනා සමාන වෙනවා 3a ට. සිම්පල් x කියන එක කෙනා 3a නම් මෙයාගෙන් අපිට ගන්න පුළුවන් කැපිටල් x කියන්නේ 3a ඍණ 2a. ඒ කියන්නේ a. එහෙනම් ගෙබිම සමග ගැටීමට මොහොතකට පෙර එයාගේ ප්‍රවේගය මෙයාගෙන් හොයන්න පුළුවන්. මොකද කරන්න ඕනේ? කැපිටල් x වෙනකොට ආදේශ කරන්න. ඒ කියන එක කෙනා. එහෙනම් දෙකෙන් මම මේ පැත්තට යන්න පල්ලෙහාට. දෙකෙන් කැපිටල් x සමානයි a විට කැපිටල් x ඩොට් කියන එක කෙනා සමාන වෙනවා. එයාගේ වර්ගය සමාන වෙනවා g බෙදීම a වතාවක් 4යි a වර්ගය. දැන් කැපිටල් x කියන එක කෙනා සිම්පල් a නේ a වර්ගයට. g බෙදීම a වතාවක් 4යි a වර්ගයට මේ වර්ගය කියන්නේ 3යි a වර්ගය. මෙයාට මෙයා කැපිටල් ගිහිල්ලා 3යි ag වල වර්ගමූලය කියලා එනවා. කැපිටල් x ඩොට් කැපිටල් x ඩොට් කැපිටල් x ඩොට්. හරි. එහෙනම් මේ අවස්ථාවේ අපි වත්ත කැපිටල් x ඩොට් කියන එක නා සිම්පල් x ඩොට් සමානයි. හරි. එහෙනම් මේ අවස්ථාවේදී අංශීය ප්‍රවේගය නැත්නම් ගෙබිම සමග ගැටුමට මොහොතකට පෙර අංශීය ප්‍රවේගය කොච්චරයිද? මූල 3යි ag. මූල 3යි ag. හරි. ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. අංශුව හා ගෙබිම අතර ප්‍රත්‍යයගති සංගුණකයේ එකට මූල 3 වේ. ගැටුමෙන් පසු තන්තුව බුරුල් වන තෙක් අංශයේ උඩුවත් චලිතය සඳහා බව දී ඇත. මෙහි b යනු මෙම නව චලිතයේ සරල චලිතයේ නිර්ණය කළ යුතු විස්තරය වේ. හරි. දැන් බලමු. දැන් අලුත් සරල වෘත්ති චලිතයක් පටන් ගන්නවලු. කොහොමද පටන් ගන්නෙ? මෙයා එනවා ගෙබිමත් එක්ක ගැටෙනවා ආයි උඩ යනවා. ගෙබිමත් එක්ක ගැටලා ආයි පොළාපයින් උඩ යනවා. හරි. අපි දන්නා ප්‍රත්‍යයගත සංගුණකේ මෙයාගේ ඊලු. අපි ඊ කියලා හිතමු. අපි දන්නා මෙන්න මේක කතන්දරය. මම මේ ටික දැම්ම කන්න. මේ ටික දැක්ක ඕනේ නැහැ. හරි බලමු. මෙතනින් මොකද්ද වෙන්නේ? අපි රූපයේ සටහන පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් මේක ගෙබිම කියලා හිතන්න. මේක ගෙබිම නම් මෙන්න මේකත් එක්ක ගැටෙන ප්‍රවේගය මොකද්ද? අංශය වෙලා ගැටෙන ප්‍රවේගය තමයි මූල 3යි ag. ප්‍රත්‍යයගති සංගුණකය අපිට දීලා තියෙනවා. එකයට මූල 3යි කියලා. අපි දන්නවා මේ අංශුවක් ඇවිල්ලා පෘෂ්ඨයක බිත්තියක නැත්තම් ගෙබිම ගැටුණාට පස්සේ වදින ප්‍රවේගය v නම් ආපහු පොළාපයින් ප්‍රවේගය ev වෙන්න ඕන. හරි. ආයි පොළාපයින් නැත්නම් ආපහු යන ප්‍රවේගය මම v dash කියලා හිතුවොත් මෙයා e වතාවක් මූල 3යි ag වෙන්න ඕන. e කියන්නේ එකයට මූල 3යි
3යි hg වල වර්ගමූලය. ඒ කියන්නේ ආපහු යන ප්‍රවේගය hg වල වර්ගමූලය වෙන්න ඕන. ඒ කියන්නේ මෙයා ආපහු ගැටිලා ආපසු යන්නේ hg මූල hg කියන ප්‍රවේගයෙන්. ආපසු යන්නේ මූල hg කියන ප්‍රවේගයෙන්. ඕක අපිට වැදගත් වෙනවා. ඇයි ඒ අපිට දීලා තියෙනවා ඊට පස්සේ සිද්ධ වන සරලානුවර්තීය චලිතයේ ප්‍රවේග සමීකරණයක් වගේ කෙනෙක් දීලා තියෙනවා. ප්‍රවේගය සඳහා සමීකරණයක් අපිට දීලා තියෙනවා. මෙන්න මේ කෙනෙක්. capital x dot දැන් මේ capital X කියන්නේ අරයම තමයි. මේකවල වෙනස් විදිහට අර්ථ දක්වලා නැහැනේ. එහෙනම් කලින් එක්කනම තමයි. g බෙදීම a b වර්ගය ඍණ a වර්ගයලු. b වර්ගය ඍණ x වර්ගය. අවයක් තියෙන්නේ. b වර්ගය. මේ b යනු නව සරලනුවර්තී චලිතයේ නිර්ණය කළ යුතු විස්තරය වේ. අලුත් සරලනුවර්තී චලිතයේ විස්තරය මෙයාලු. හරි. අපි දන්නවා අලුත් සරලනුවර්තී චලිතයේ සිද්ධ වෙන්නේ මෙන්න මෙයා මෙතනින් මෙයත් එක්ක ගැටිලා ආපහු යද්දී මෙතනින් යනවා AG වල වර්ගමූලය. හරි AG වල වර්ගමූලය. ඒ චලිතයට අදාළ සරලන චලිතයේ ප්‍රවේග සමීකරණයක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙහෙම capital X නේ capital X කිව්වේ කවුද? මෙන්න මෙයා. capital X කිව්වේ x ඍණ simple 2a. මෙතන ඉන්නවා කියන්නේ අපි හොයාගත්තා capital X වලගේ simple a. capital X කියන එක නා simple a. d ලක්ෂයේදී capital X වලගේ simple a. දැන් capital X වල d වලදී capital X කියන එක නා simple a වෙනවා. එතකොට ප්‍රවේගයේ මූල 3යි g නෙවෙයි. දැන් යන ගමන් ඉන්නේ. හැපිලා ඉවරයි. යන ගමන් ඉන්නේ. එතකොට ප්‍රවේගය මූල g එහෙනම් x සමානයි a විට x dot කියන්නේ කවුද? මූල g. ඕක තේරෙන්න ඕන. එහෙනම් මේකට ආදිශ කරලා ගන්න පුළුවන්. මූල g ගේ වර්ගය. ඒ කියන්නේ ag කියන එක නා සමානයි g බෙදීම a b වර්ගය x කියන එක නා කවුද? සිම්පල් a ගේ වර්ගය. මෙයාට මෙයා කැපිලා a වර්ගය සමානයි b වර්ගය ඍණ a වර්ගය. 2යි a වර්ගය සමානයි කැපිටල් b වර්ගය. a කියන්නේ මූල 2යි a කියලායි. b කියන එක නා අපිට මූල 2යි a කියලායි. b කියන එක නා මූල 2යි a කියලායි. හරි. ඕක ඔය විදිහට ගොඩ දාගන්න පුළුවන්. හරි. එතකොට ආපහු යන සරල අනුවර්තී චලිතයේ විස්තරය කියන එක නා මූල 2යි a. ආපහු යන චලිතයේ විස්තරය කියන එක නා මූල 2යි a. කලින් ආපු එක්කෙනාගේ විස්තරය අපිට ආවේ a කියන එක අපි නිර්ණය කළා. එයාගේ විස්තරය අපිට ආවේ 2යි a. කලින් ආපු එක්කෙනාගේ 2යි a. ආපහු යන එක්කෙනාගේ මූල 2යි a. ඕක වැදගත්. ඉහතින් විස්තර කරන ලද ජටියත් සහ උඩුවත් සරල අනුවර්තී චලිත අංශුවේ යෙදෙන මුළු කාලය බව පෙන්වන්න. ඒ කියන්නේ මොකක්ද තේරුම් ගන්න? සරල අනුවර්තී චලිතයේ යෙදෙන මුළු කාලය අපෙන් අහන්න. හරි. ඊටම වැදගත්. දැන් ඔළුවට දාගන්න සමීකරණ වලින් නෙමෙයි කාලය හොයන්න තියෙන්නේ. එහෙනම් අපි කාලය හොයන්න පාවිච්චි කරන්න වෙන්නේ සරල අනුවර්තී චලිතයට අනුරූප වෘත්ත චලිතය කියන එක නා. සරල අනුවර්තී චලිතයට අනුරූප වෘත්ත චලිතය කියන එක නා තමයි කාලය හොයන්න පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට ආයකර දල තීරම කියලා දෙන්න. විස්තරය කියන එක ඔළුවේ තියාගන්න. විස්තරය සහ කේන්ද්‍රය කියන එක ඔළුවේ තියාගන්න. විස්තරය කේන්ද්‍රය ඔළුවේ තියාගන්න. අන්තිම කොටස කාලය හොයන්න තියෙන්නේ. දැන් හැමදේම දැන් මෙච්චර හදපු හැම කොටසම සාරාංශය ඔළුවේ තියෙනවා මේක හදන්න. හරි. බලමු. මේව සීන් එකක් සෙට් උනේ. මේ වගේ O ලක්ෂයක් තිබ්බා. O ලක්ෂයේ ඉඳන් 3i දුරක් පල්ලෙහෙන් ගෙබිමක් තිබ්බා, පොළවක් තිබ්බා. මෙතන මෙයාව මූල hg කියන ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කර අංශුව තියලා ආයතන මෙතන ඇවිල්ලා වැදුනා වැදිලා ආපහු උඩ ගියා. හරි. එතකොට අපි සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය කියන එක නම් මේ විදිහ හොයාගෙන තියෙන්නේ. ඒතර සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සරල අනුවර්තී චලිත දෙකක් සෙට් වෙනවානේ. දෙකක් හැටියෙනවා. ওই දෙකේ කේන්ද්‍ර එකමද වෙනස්ද? එකමයි. හරි. සරල අනුවර්තී චලිතයේ සිදුවෙන වස්තුවේ ස්කන්ධය වෙනස කරලා ලක් වෙනවා නම් අනිවාර්යෙන් කේන්ද්‍රය කියන එක වෙනස කරලා ලක් වෙනවා. හැබැයි මේකේ වෙනසක් වෙන්නේ නැති නිසා කේන්ද්‍රය තියෙන එකම එක. අපි කලින් කේන්ද්‍රය හෙව්වා. කේන්ද්‍රය කොහෙද තිබ්බේ? මෙතන O. O වලින් ඉඳන් මම ගත්තා සිම්පල් a දුරක් පල්ලෙහෙන් යාගේ ස්වභාවික දිග පිහිටනවා. එතනින් ඉඳන් සිම්පල් a දුරක් පල්ලෙහෙන් මොකද පිහිටන්නේ? කේන්ද්‍රය පිහිටනවා අපි කියලා හෙව්වා. එතන මෙතන තමයි කේන්ද්‍රය ඔය විදිහට තියෙනවා. මේ දුරත් a. හරි. මොකද වෙන්නේ? පළවෙනියට වෙන්නේ මේ ප්‍රවේගයෙන් මෙයා ප්‍රක්ෂේපණය කරාම මෙතනට එනවා. ඔතනටදී මෙයාගේ ප්‍රවේගයේ බිඳුව නෙවෙයිනේ මීටර් 3 වැඩි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙයා ওই ප්‍රවේගයත් එක්ක තන්තුවත් ඇදගෙන පල්ලෙහාට යනවා. තන්තුව ඇතුණා කියන්නේ ඇති වෙනවා සරල අනුවර්තී චලිතයක්. ඒතර ඒ සරල අනුවර්තී චලිතය අපි විස්තරය සහ කේන්ද්‍රය හොයාගෙන තියෙන්නේ. පළවෙනි සරල අනුවර්තී චලිතයට මම නිකන් සමරියක් දාගත්තොත් මෙන්න මේ OD මම මෙතන D කියලා ගන්න. OD පැත්තට සිදුවන සරල අනුවර්තී චලිතයට
චලිතයේ කේන්ද්‍රය කියන්නේ C කියන එක්කෙනා තමයි OC කියන එක්කෙනා ගන්නම් OC 2A. අපි හොයාගත්තා විස්තරය කියන එක්කෙනා විස්තරය කැපිටල් A අරගෙන කැපිටල් A 2A කියලා. ඊළඟට හොයාගත්තා මෙන්න මෙයාව DO දිශාවට සිද්ධ වෙන සරල අනුවර්තී චලිතය. කේන්ද්‍රය කියන එක්කෙනා OC මයි මේ ඉන්නේ කේන්ද්‍රය. මෙයාවයි 2A මයි. හැබැයි විස්තරය කියන එක්කෙනා අපිට ආවේ කවුද? විස්තරය මූල 2යි. ඒ විස්තරය අපිට ආවේ මූල 2යි. හරිනේ. ඔය ටික වලට එන්න ඕන. ඇයි දැන් අපි සරල අනුවර්තී චලිතයට අනුරූප කාලය හොයන්න යන්නේ සරල අනුවර්තී චලිතයට අනුරූප වෘත්ත චලිතය මගින්. එතකොට සරල අනුවර්තී චලිතයට අනුරූප වෘත්ත නැත්නම් වෘතය කියන එක්කෙනා අපි නිර්මාණය කරන්න ඕන. වෘතය කියන එක්කෙනා නිර්මාණය කරන්න ඕන. සරල අනුවර්තී චලිතයට අනුරූප වෘත්ත චලිතයේ පතේ හේවත් වෘතය නිර්මාණය කරන්නේ සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රය කරගෙන සහ සරල අනුවර්තීය චලිතයේ විස්තරය අරය කරගෙන. ඊටම වැදගත්. සරල අනුවර්ත මොකද අපි වෘතයක් අඳිනවනම් මොකක්ද අපිට ඕනේ? කවකටක් ඕන. එහෙම නෙමෙයි. අපිට ඕනේ මොකද්ද? අරයක් සහ කේන්ද්‍රයක්. එතකොට අපි අඳින වෘතයේ කේන්ද්‍රය වෙන්නේ සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රය. අපි අඳින වෘතයේ අරය වෙන්නේ සරල අනුවර්තීය චලිතයේ විස්තරය. එහෙනම් OD චලිතයට අනුරූප අපි අඳින වෘත චලිතයේ කේන්ද්‍රය වෙන්න ඕනේ මෙයා කේන්ද්‍රයමයි. එහෙනම් C කියන එක්කෙනා කේන්ද්‍රය කරගෙන විස්තරය කියන එක්කෙනා අරය කරගෙන විස්තරය 2A. එහෙනම් මෙතන ඉඳන් අරය 2A වෙච්ච වෘතයක් නිර්මාණය කරන්න ඕන. ඒතර ඇන්දොත් මේ විදිහට යන්න ඕන. ඒතර ඕවා දින්නේ නැහැ. අපිට ඕනේ වෘතෙන් කොටසයි. ඔන්න ඔය වගේ එකක්. වෘතෙන් කොටසයි අපිට ඕනේ. විශාලත්වය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා දෙන්න. ඔයගේ වෘත කොටසක් එයි. සම්පූර්ණ වෘතය ඇඳීමේ අවශ්‍යතාවයක් නැහැ. සම්පූර්ණ වෘතය ඕනේ නැහැ. හරි. දැන් අපිට ඕනේ මෙතන ඉඳන් මෙතනට A වල ඉඳන් D ට සරල අනුවර්තීය චලිතය යෙදෙද්දී ඊට අනුරූප කාලය හොයන්නනේ. කාලය හොයන්නේ වෘත චලිතය මගින්. එහෙනම් අපි හොයාගන්න ඕන සරල අනුවර්තීය චලිතයේ A ලක්ෂයට අනුරූප වෘත චලිතයේ ලක්ෂය මොකක්ද කියලා. සරල අනුවර්තී චලිතයේ A ලක්ෂයට අනුරූප වෘත චලිතයේ ලක්ෂය තෝරගන්න ඕන. ඒක තෝරගන්නේ මෙන්න මේ සරල අනුවර්තී චලිතයේ ගමන් පතේට ලම්බකව රේඛාවක් නිර්මාණය කරන්න. ওই රේඛාව ගිහිලා මේ වෘත්තාකාර පතේ පරිධිය හම්බ වෙන තැන තමයි එයාට අනුරූප වෘත චලිතය කියලා ඉන්නේ. හරි. D ලක්ෂයට අනුරූප ලක්ෂය තෝරගන්න ඕන. D ලක්ෂයට අනුරූප කියලා හොයාගන්නේ මෙතන ලම්බකයක් ගහන්න. ওই ලම්බකය මෙන්න මේ කියන පරිධිය හම්බ වෙන තැන තමයි වෘත්තාකාර පතේට නැත්නම් වෘත චලිතයට අනුරූප ලක්ෂය අපි තෝරගන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ ලක්ෂය සහ කේන්ද්‍රයාකරණ. ඕකේ තේරුම තමයි හරියට සරලව හිතුවොත් සරල අනුවර්තීය චලිතයක් කෙනා මෙතන ඉඳන් මෙතනට එද්දී වෘත චලිතයක් කෙනා ගමන් කරන්නේ මේ ලක්ෂය ඉඳන් මේ ලක්ෂයට. වෘත චලිතයක් කෙනෙක් යම් කිසි විස්ථාපනයක් නැත්නම් කෝණික විස්ථාපනයක් දක්වන්න ගත වෙච්ච කාලය කියන්නේ එයා සිදු කරපු කෝණික විස්ථාපන නැත්නම් හැරිච්ච කෝණය ඒ සඳහා නැත්නම් ඒ හැරිච්ච කෝණය කෝණික ප්‍රවේගයෙන් බෙදුවා නම් හරි. හැරිච්ච කෝණේ කෝණික ප්‍රවේගය. ඒතර මේ වෘත්තාකාර පතේ ගමන් කරන එක මෙතන ඉඳන් මෙතනට එනවා කියන්නේ හැරෙන්නේ මේ වගේ කෝණයක්. මෙන්න මේ කියන කෝණයක්. ওই කෝණය මම ඇල්ෆා කියලා හිතන්න. ඔය කෝණය මම ඇල්ෆා කියලා හිතන්න. එන ඇල්ෆා කියන එක කියලා ගමන් කරන කෝණික ප්‍රවේගය අපි මුලින්ම හෙව්වා. සරල අනුවර්තී චලිතයේ කෝණික ප්‍රවේගය. අපිට ආවේ g බෙදී මේකේ වර්ගමූලය. මේ ඔමේගා කියන එක කියලා g බෙදී මේකේ වර්ගමූලය. ඔමේගා දෙන්නටම අදාළයි. g බෙදීම ඒකේ වර්ගමූලය. හරි. කෝණික ප්‍රවේගයෙන් බෙදුණා හරි. මේක දැලපුවම අපලන් තේරෙන්න ඕන. මේක බලපුවම මේනේ වෘතය අරයක්. වෘතය අරේ 2A. මෙයා 2A. මම මේ කෝණය හිතුවොත් බීටා කියලා. ওই කෝණය මම බීටා කියලා හිතුවොත් ඔයාලට තේරෙන්න ඕන. දැන් මේ කෝණය මේ කෝණය බීටා වෙන්න ඕන. සමමිතිකයිනේ. හරි. මේ කෝණය බීටා වෙන්න ඕන. මට tan බීටා කියන එක මොකක් හරි බීටා. බද්ධපාදයේ කර්ණය cos බීටා කියන එක කියලා ගන්න පුළුවන්. බද්ධපාදය මොකක්ද ඒ? කර්ණය මොකක්ද? 2A. cos බීටා කියන එක කියනවා මට භාගයයි කියලා. එහෙනම් බීටා කියන්නේ 5 බෙදීම 3යි. බීටා කියන එක කියනවා 5 බෙදීම 3යි. ඒ කියන්නේ මේ කෝණේ 5 බෙදීම 3යි. මෙයාත් 5 බෙදීම 3යි නේ. ඔක්කොම 180 වෙන්න බෑ. එහෙනම් මෙයාත් 5 බෙදීම 3යි. මෙයාත් 5 බෙදීම 3යි.
එහෙනම් මෙයාට ගත වෙච්ච කාලය OD ට ගත වෙච්ච කාලය මම TOD කියලා ගන්නම්. හැරිච්ච කෝණය ෆයි බෙදීම 3යි. ගමන් කරපු ප්‍රවේගය කෝණික ප්‍රවේගය ඔමේගා. එහෙනම් යාගෙන් බෙදන්න ඕන. එහෙනම් ෆයි බෙදීම 3 කෝණික ප්‍රවේගය බෙදනවා කියන්නේ මෙයා උඩට මාරු කරලා ගුණ කරා නම් හරි. A බෙදීම G කින්. ඔය වගේ එකක් එක්ක. හරිනේ TOD. ඊළඟ එක කොහෙද? ඊළඟ එක. ගන්න. වැදිලා ආපහු යන. වැදිලා ආපහු යන චලිතයේදී කේන්ද්‍රය ඔකමයි. හැබැයි විස්තරය කවුද? මූල 2A. විස්තරයේ මූල 2A. ආයිත් අඳින්නවා වෘත්තාකාර පතය. ඇයි ඒ? කාලය හොයන්නේ යාගෙන්. කොහොමද අඳින්නේ? කේන්ද්‍රය කරගෙන විස්තරය අරය කරගෙන. එහෙනම් කේන්ද්‍රය මෙයාම වෙච්ච විස්තරයේ මූල 2A. අරය මූල 2A වෙච්ච. අරය මූල 2A වෙච්ච වෘත්තයක් නිර්මාණය කරා. ආයෙ දැන් හදන්නේ අපි D වලින් ඉඳන් ඒටනේ. එහෙනම් D ලක්ෂයේ ඉඳන් ලම්බකයක් ගහන්න. A වලින් ඉඳන් ලම්බකයක් ගහන්න. ওই දෙක තමයි වෘත්තාකාර පතේ කියපු දෙන්නට අනුරූප ලක්ෂ දෙක. සරලනවර්ති චලිතයේ මෙයාට අදාළ වෘත්තාකාර පතේ මෙයාට අදාළ මෙයා. ඒ දෙක යා කරන්න කේන්ද්‍රය. මුං කට්ටිය අරයවල්. හැබැයි දැන් අරය මූල 2A මූල 2A. මම මේ කෝණය හිතන්න තීටා කියලා. එහෙනම් මෙයක් තීටානේ සමමිතිකයි. තීටා මේත් ඒ දුර ඒ දුර. ඕකේ මට ගත්ත හැකි tan තීටා කියන එක කියලා. sorry cos තීටා කියන එක කියලා. කවුද cos තීටා? බද්ධපාදයේ A කර්ණයේ මූල 2A. එහෙනම් තීටා කියන්නේ cos inverse 1ට මූල 2. ඒ කියන්නේ 5 බෙදීම 4යි. මේ කෝණය 5 බෙදීම 4යි. මේ කෝණය 5 බෙදීම 4යි නම් මෙයත් 5 බෙදීම 4යි. එහෙනම් මේ කෝණය කොච්චරයිද? 5 බෙදීම 2යි අංශක 90යි. එහෙනම් T D ඉඳන් A ට මෙතන OD නෙමෙයි. sorry මෙතන මම A ඉඳන් D ට A ඉඳන් D ට චලිතය සරල චලිතය සිද්ධ වෙන්නේ. මෙතන D ඉඳන් A ට සමානයි. හැරිච්ච කෝණය කොච්චරයිද? 90යි. 5 බෙදීම 2යි. ඔමේගාගෙන් බෙදන්න. 5 බෙදීම 2 බෙදීම ඔමේගා කියන්නේ වැඩි කරන්න A බෙදීම G. හරි. ඒ සඳහා ගත වෙච්ච මුළු කාලය උකයි කියලා පෙන්නන්න තියෙනවා. හොයමු මුළු කාලය. මුළු කාලය මේ විදිහට ගමු. මුළු කාලය T කියලා ගත්තොත් T කියන එක ගත්තොත් T කියන එක නා සමාන වෙන්න ඕන 5 බෙදීම 3 AG වල වර්ගමූලය දාන 5 බෙදීම 2 AG වල වර්ගමූලය AG කියන එක එළියට ගත්තොත් මෙතන 90 දන 60 150 ඒ කියන්නේ 5යි 5 බෙදීම 6යි උත්තරේ 5යි 5 බෙදීම 6යි 5යි 5 බෙදීම 6යි A බෙදීම G ගේ වර්ගමූලය ගත වෙච්ච මුළු කාලය ওই විදිහට අපිට ගන්න පුළුවන්. ওই විදිහට අපිට ගන්න පුළුවන්. හරි. කරුණු කාරණා ටික පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. මේ අපි සාකච්ඡා කරේ 2017 සරල අනුවර්තී චරිතයේ ගැටලුව.